සම්මා සම්බුදු සරණයි ශ්‍රද්ධාවන්ත ප්‍රඥාවන්ත ඔබ සියලු දෙනාටම. බෞද්ධ රූපවාහිනී නාලිකාව නිරන්තරයෙන්ම උත්සාහ ගන්නේ ඔබව තව තවත් ධර්මයෙන් පෝෂණය කරන්නට. ඒ දරණ වෑයම තුළ තවත් එක් අවස්ථාවක් සාධනය කරගන්නට නොයසේ නම් දායකත්ව ධර්මදේශනාව ආරම්භ කරන්නටයි අපේ සූදානම. සුපින්වත්නි, අද දවසේදී ධර්මානුශාසනාව පවත්වන්නට අපගේ පුණ්‍යවන්ත ධර්ම මන්දිරයට වැඩමවා වදාලා මාතලේ විහාරපාරේ ශ්‍රී විද්‍යානන්ද මහපිරිවෙනේ විහාරාධිකාරී රජරට විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය පූජ්‍යපාද ඔලගන්වත්තේ චන්දසිරි ස්වාමීන්ද්‍රයන් වහන්සේ. පළමුවෙන්ම අප සියලු දෙනාම අපගේ ගෞරවනීය දේශකයන්න් වහන්සේ සාදුනාදයක් පවත්වා පිළිගනිමු. සාදු සාදු සාදු. අද දවසේදී මේ උතුම් ධර්ම දානමය පින්කම සඳහා තම සදැහැති දායකත්වය ලබා දෙන්නේ චන්ද්‍රානි කරුණාරත්න මෑණියන් ඇතුළු දූදරු පිරිස විසින්. මේ මතක් කිරීමත් සමගින් අපි සියලු දෙනාම ධර්ම ශ්‍රවණයට පෙර ආතුව තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීම සඳහා නැවත වතාවක් සාදුනාදයක් පවත්වා නමස්කාර පාඨය තෙවරක් සජ්ජායනා කරමු. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන්ද්‍රයන් වහන්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තිසරණ ගමනං සම්පුන්නං ආම බන්තේ. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්දෙන් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වාං අප්පමාදීන සම්පාදීත. ආම බන්තේ. සාදු සාදු. समन्ता चक्रवालेषु
අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා සාදු සාදු නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ආරෝග්‍ය පරමාලාභා නිබ්බානං පරමං සුඛන්ති අට්ටංගිකෝච මග්ගානං කේමං අමත ගාමිනන්ති ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත අද ඔබට මේ ධර්ම දේශනාව පැවැත්වීම සඳහා මම යොදාගෙන තිබෙන සූත්‍ර දේශනාව නම තමයි මාගන්ධිය කියන සූත්‍රය. මජ්ක්‍ධිම නිකායේ ဒုတိ ය භාගයේ මජ්ක්‍ධිම පඤ්ඤාසකේ සඳහන් වන මේ මාගන්ධිය කියන සූත්‍රය පිළිබඳව සහ මේ සූත්‍රයේ අන්තර්ගත වන ඇතැම් ධර්මකාරණා පිළිබඳව ඔය ඇත්තෝ ශ්‍රවණය කරලා තිබෙනවා වෙන්නට පුළුවන්කම තිබෙනවා. කොහොම නමුත් මේ සූත්‍ර දේශනාව තුළ ඊ타මත්ම වටිනා වූ ඒ වගේම අපේ ජීවිතේට හැම අතින්ම සම්බන්ධ කරගන්න පුළුවන් වටිනා ධර්මකාරණා රාශියක් මේ සූත්‍ර දේශනාව තුළ අන්තර්ගත වෙලා තිබෙනවා. පින්නත ඔබ දන්නවා මාගන්ධිය කියන වචනය කියනකොටම මාගන්ධියා කියන පරිබ්‍රාජකයා කියනකොටම ඔබට මතක් වෙන කාරණේ තමයි තථාගත ලෞතර බුදුරජාණන් වහන්සේට විවිධ ස්වරූපයෙන් පරිවව කරපු චරිතයක් විදිහටයි අපි හඳුනාගන්නේ. මේ කොටිම කිව්වොත් එහෙම බුදුරජාණන් වහන්සේට දෝෂාරෝපණය කරපු චරිතයක්. ඊළඟට අද මේ දේශනාව සඳහා යොදාගත්ත ආරෝග්‍ය පරමාලාභා නිබ්බානං පරමං සුඛන්ති කියන මේ ධර්ම පාඨයත් එක්කම අපේ පින්නතුන්ලා ගොඩාක් වෙලාවට අහලා තියෙන එකක් තමයි ආරෝග්‍ය පරමාලාභා සන්තුට්ටි පරමන්දනං කියන එක. තර කෙනෙකුට වචනේ ඇහිච්ච ගමන් හිතෙන්නේ ආරෝග්‍ය පරමාලාභා සන්තුට්ටි පරමන්දනං කියන මේ කාරණේ තමයි පැහැදිලි කරන්න කියන එක. නමුත් ඊට වඩා බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේ තුලදී වෙනත් කාරණයක් පිළිබඳව අපට පැහැදිලි කිරීමක් කරනවා. අපි දන්නවා නිරෝගීකම තමයි ඇත්ත වශයෙන්ම උතුම්ම ලාභය. ඒක ගිහියෝ වේවා එහෙම නැත්නම් පැවිදි හෝ වේවා කවුරු වුණත් ඒ හැම කෙනෙකුගේම ජීවිතේට වැදගත්ම කාරණයක් තමයි නිරෝගීකම කියන එක. දැන් මෙතනදී මේ නිරෝගීකම කියලා මෙතනදී අදහස් කරන්නේ මේ මාගන්ධිය සූත්‍රයේදී අදහස් කරන්නේ ඊට වඩා අපි අර කායික මානසික වශයෙන් තිබෙන නිරෝගීකමටත් වඩා බොහොම ගැඹුරට ගියපු කාරණයක් පිළිබඳව තමයි විග්‍රහ කරන්නේ. අපි උත්සාහ කරනවා මම උත්සාහ කරනවා පුළුවන් තරම් සරල විදියට ඔබට දැනෙන විදියට අපට ලැබිලා තියෙන කාල පරිච්ඡේදය අනුව මේ කාරණේ පැහැදිලි කරන්න. පින්නතුනි මේ සූත්‍ර දේශනාව දේශනා කිරීම සඳහා පාදක විච්චි මූලික කාරණේ තමයි තථාගත ලෞතර බුදුරජාණන් වහන්සේ කුරු ජනපදයේ යැත්තු සමහර වෙලාවට මේ වන්දනාවේ යනකොට ಭಾರತයේ කුරු ජනපදයටත් යනවා. කුරු ජනපදයේදී තථාගතයන් වහන්සේ දේශනා කරපු විවිධ සූත්‍ර දේශනාවන් තිබෙනවා. දැන් ওই කුරු ජනපදයේ තථාගතයන් වහන්සේ දහම් චාරිකාවේ නිරත වෙන විට කාලමාස ධම්ම්‍ය කියන නියම් ග්‍රාමයේ ඒ කියලා කියන්නේ ඒ කුරු ජනපදයේහි එක්තරා නියම් ග්‍රාමයක ගමක තථාගතයන් වහන්සේ
භාරද්වාජ ගොත්ත කියන බමුණාගේ ගිනිහල් නිවාසයේහි වැඩ වාසය කළා කියලා මේ සූත්‍රයේහි සඳහන් වෙනවා. දැන් මේ භාරද්වාජ ගොත්ත කියලා කියන්නේ එක්තරා ආකාරයකට සමහරලාට ගෝත්‍රයක් කියලා කිව්වට එක්තරා කුල කණ්ඩායමකට එහෙම නැත්නම් වෙනත් ආගමික කොට්ටාසයකට අයිති කෙනෙක් වෙන්නටත් පුළුවන්කම තිබෙනවා. කොහොම නමුත් මේ තථාගත ලෞතර බුදුරජාණන් වහන්සේට වැඩ සිටින්නට පුළුවන් විදියට ඔහු Tamanගේ නිවාසය සකස් කරනවා. අපි දන්න දැන් ඔය පැරණි සම්ප්‍රදාය තුළ සූත්‍රවල සඳහන් වෙන ඔය ගිනිහල් නිවාසය කියන එක අර සීත කාලෙට සමහර වෙලාවට රස්නේ ලබා ගැනීම සඳහා තියෙන නිවාසයක් වෙන්නටත් පුළුවන්කම තිබෙනවා. දැන් ඉස්සර අපේ පැරණි පුරාතන ඉතිහාසය බලනකොට අපි ලංකාවේ તો ජන්තාගර කියලා ඒ වගේ අර ගිනිහල් නිවාස ඒ කියලා කියන්නේ සීත කාලෙට උෂ්ණත්වය ලබා ගන්නටත් ඒ වගේම ජල ස්නානය සඳහාත් යොදාගත්ත නිවාස විශේෂයක් තිබිලා තියෙනවා, ගෙවල් විශේෂයක් තිබිලා තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ මේ කුරු ජනපදයේහි මේ නියංගාමේහි මේ භාරද්වාජ ගොත්ත බමුණා හොඳට බුදුරජාණන් වහන්සේට වැඩ සිටින්න පුළුවන් තරමේ හොඳ ආසනයක් සකස් කරලා තිබුණා. දැන් මේ ආසනය ගොඩාක් වෙලාවට තන ඇතිරිල්ලකින් සකස් කරපු එකක්. සූත්‍රයේ සඳහන් වන්නේ තන වලින් එහෙම නැත්නම් විවිධ තෘණ වර්ග වලින් සකස් කරගත් ආසනයක් තමයි බුදුරජාණන් වහන්සේට සකස් කරලා තිබෙන්නේ. තථාගතයන් වහන්සේ මේ ආසනයෙහි වැඩ ඉඳලා පෙරවරු කාලේ පිණ්ඩපාතේ චාරිකාවේ නිරත වෙලා චාරිකාව අවසන් වුණාට පස්සේ උන්වහන්සේ ගසක් තෝරාගෙන රුක්ක මූලගතව ඉඳමගෙන ඊ타මත්ම විවේකශෝවයෙන් තථාගතයන් වහන්සේ වැඩ වාසය කරනවා. දැන් මෙන්න මේ වෙලාවේදී මාගන්ධිය කියන පරිබ්‍රාජකයා මේ භාරද්වාජ ගොත්ත කියන බමුණාගේ නිවසට පැමිණෙනවා. දැන් මේ නිවසට පැමිණෙන්නේ අතරම දැන් පැරණි සම්ප්‍රදාය තුලත් තිබිච්ච එකක් තමයි ඔය කායික සුවය සඳහා ජංගා විහරණය කියලා සඳහන් වෙනවා. ජංගා විහරණය කියලා කියන්නේ කායික සුවය සඳහා ඇවිදීම. අපි සාමාන්‍යයෙන් අද කියනවා අපි අර ශාරීරික වශයෙන් ශරීර සෞඛ්‍ය හොඳට පවත්වාගෙන යන්න නම් අපි ව්‍යායාම කරන්න ඕන කියලා කියනවා. ඒ නිසා මේ මාගන්ධියා පරිබ්‍රාජකයත් කරපු දේ තමයි ජංගා විවරණෙහි යෙදුණා. ඒ කියලා කියන්නේ ඇවිදිමින් මේ භාරද්වාජ ගොත්ත බමුණාගේ මේ නිවසට පැමිණියා. මේ නිවසට පැමුණුනහම මෙයාට පෙනුණා හොඳ ඇතිරිල්ලක් සකස් කරලා තියෙනවා. තෘණ වලින් සකස් කරගත් එහෙම නැත්නම් විවිධ වැල් වර්ග, පට්ට වර්ග, විවිධ ගස් වලින් සකස් කරගත්ත හොඳ ඇතිරිල්ලක් තියෙනවා. මේ ඇතිරිල්ල දැක්ක ගමන්ම මාගන්ධියා කල්පනා කරනවා මේ ආසනේ නම් සාමාන්‍ය කෙනෙකුට හදපු ආසනයක් නෙමෙයි. කවුරු හරි හොඳ ශ්‍රමණයෙකුට හදපු ආසනයක් මේක. දැන් මාගන්ධිය අර පරිබ්‍රාජකයන් අහනවා මේ හදලා තියෙන ආසනේ කාටද? මෙච්චර මේ ලස්සනට ආසනයක් හදලා තියෙන්නේ. අර භාරද්වාජ ගොත්ත බමුණා කියනවා, බ්‍රාහ්මණයා කියනවා, ඒ ගෝත්‍රිකයා කියනවා මේ ආසනය සකස් කරලා තිබෙන්නේ තථාගත බුදුහාමුදුරුවෝ කියලා පුජ්‍යලෙක් වැඩ වාසය කරනවා. උන්වහන්සේගේ නව අරහදී බුදුගුණ පිළිබඳව මෙතනදී සඳහන් කරනවා. ඒ තථාගත ලෞතර බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ අරහන් ගුණයෙන් යුක්තයි, විද්‍යාචරණ ගුණයෙන් යුක්තයි, පුරිස ධම්ම සාරතී ගුණයෙන් යුක්තයි. මේ වාගේ ගුණ 9ක්ම සඳහන් කරනවා. මේ වගේ මේ උත්තරීතර වූ ගුණයන් තිබෙන තථාගතයන් වහන්සේ තමයි මේ ආසනේ වැඩ වාසය කරන්නේ. මේ ආසනේ වැඩ වාසය කරන්නේ එවැනි උත්තරීතර වූ ගුණයක් තියෙන උත්තමයන් වහන්සේ නමක්. දැන් භාරද්වාජ ගොත්ත බමුණා මාගන්ධියට සඳහන් කරනවා තථාගත ලෞතර බුදුරජාණන් වහන්සේ කොයිම ස්ථානයකට වැඩම කළත් මොන පැත්තකට වැඩම කළත් උන්වහන්සේගේ කීර්ති ගෝසාව කියන එක හැමතැනකම පැතිරෙනවා. පින්නතුනි ওই උත්තම චරිතයක් තිබෙන ගුණධර්ම වලින් හොඳට පෝෂණය වෙච්චි ආධ්‍යාත්මික ශක්තිය ඉහළ තලයකට ගෙනාපු උත්තමයන් වහන්සේ නමක්. සමහර වෙලාවට ගිහි කෙනෙක් වෙන්නට පුළුවන්කම තිබෙනවා. එහෙම නැත්නම් පැවිදි කෙනෙක් වෙන්නට පුළුවන්කම තිබෙනවා. මේ කොයි කවුරු වුණත්
ඔය ඕනෑම තැනකට ගියපුවාම ඒ පුජ්‍යලයා හොයි භික්ෂුන් වහන්සේ බොහොම හොඳ කැපිපේන පුජ්‍යලෙක් බවට පත් වෙනවා. ඒ කීර්ති ගෝසාව පැතිරලා යනවා. දැන් බලන්න සමහර අය පිරිසක් එක්ක ජීවත් වෙනකොට ඇතැම්මයි ඊ타මත්ම කාර්ය සූර විදියට වැඩ කරනවානේ. ඒ වැඩ කරනකොට දවසින් දෙකකින් එයා බොහොම ජනප්‍රිය තත්ත්වයට පත් වෙනවා. ඒ පුජ්‍යලයා තුල තිබෙන්නා වූ කිසියම් ශක්තියක්. ඒ ශක්ති ප්‍රභවයක් ඒක. තථාගත ලෞතර බුදුරජාණන් වහන්සේ දැන් ඕනෑම පැත්තකට වැඩියත් මිනිසුන් ඉන්න පැත්තකට වැඩියත් ඒ වගේම තිරිසනුන් ඉන්න පැත්තකට වැඩියත් දෙවියන් අතරට තථාගතයන් වහන්සේ වැඩම කළත් උන්වහන්සේගේ කීර්ති ගෝසාව හැමතැනකම පැතිරලා යනවා. දැන් භාරද්වාජගොත්ත බමුණා මාගන්ධියට සඳහන් කරනවා මාගන්ධිය මේ වගේ උත්තරීතර වූ ගුණයක් තියෙන උත්තමයන් වහන්සේ නමක් තමයි මේ ආසනයේ වැඩ වාසය කරන්නේ. දැන් ඒ විලාවේදී මාගන්ධිය මේ පරිබ්‍රාජකයාට සඳහන් කරනවා බුහුන හූ සමනෝ ගෝතමෝති. මේ බුහුන හූ කියන වචනය මේ සූත්‍රයේ අර්ථය හරියට පැහැදිලි කරලා නැහැ. මේකට ලියලා තියෙන අටුවාව ඔයත් දන්නේ නැති කමෙන්ටරිස් කියලා තියෙන. ඒ අටුවාවලත් මේ විස්තරය හරියටම හොයාගන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. එතකොට අර මාගන්ධිය සඳහන් කරනවා අපේ අම්මෝ මේ මගේ ඇස් දෙකට නොදැකිය යුතු දර්ශනයක් තමයි මම මේ දැකලා තියෙන්නේ. මෙවැනි උත්තරීතර වූ ගුණයක් තියෙන උත්තමයන් වහන්සේ කෙනෙක් කියලා මා පරිබ්‍රාජකයා සඳහන් කරනකොට මාගන්ධිය කියනවා මගේ ඇස් දෙකට නොදැකිය යුතු මේ දර්ශනයක් මේ දැකලා තියෙන්නේ. බුහුන හූ ගෝතමෝ සමනෝති. මේ ගෝතමයා කියලා කියන්නේ මේ ගෞතමයන් වහන්සේ කියලා කියන්නේ වෘද්ධිය නසන කෙනෙක්. එහෙම නැත්නම් දියුණුව විනාශ කරන කෙනෙක්. දැන් බුහුණෝ කියන වචනේට මම අර්ථ හොයනකොට මට සමහර අපේ උගතුන් සමහර අය අර්ථකථනයක් මට සිද්ධ කළා. මේ බුහුණෝ කියන වචනේ කියන්නේ සාමාන්‍යයෙන් මේ අර වැඩකටම වැඩක් නැති. අපි කියලා කියන්නේ නිකම් කෙනෙක්. මාගන්ධිය මොනතරම් බලන්නද එතකොට මේ දේශ සහගත විදියට කියනවාද මගේ ඇස් දෙකට නොදැකිය යුතු දර්ශනයක් මම මේ දැකලා තියෙන්නේ. මේ ආසනිය සකස් කරලා තියෙන්නේ. ඒ ගෞතමයන් කියලා කියන්නේ මිනිසුන්ගේ වෘද්ධිය නසන කෙනෙක්, දියුණුව විනාශ කරන කෙනෙක්. ඒ වගේම සූත්‍ර තුල විස්තර කරනවා මේ ඉන්ද්‍රිය වැඩිම කියන එක. ඉන්ද්‍රියන් පිනාගෙන යෑම වැඩිම කියන එක නැති කරන කෙනෙක්. දැන් එතකොට අර භාරද්වාජගොත්ත බමුණා මාගන්ධියට සඳහන් කරනවා ওই විදිහට සඳහන් කරන්න එපා ගෞතමයන් වහන්සේට, තථාගතයන් වහන්සේට. අපි මේ කාරණය බුදුරජාණන් වහන්සේ සමග සාකච්ඡා කරමු. මේක ඇත්තද නැත්තද කියලා බලන්න. අපි බුදුහාමුදුරුවන්ගෙන් අහලා බලමු තථාගතයන් වහන්සේ කියලා කියන්නේ මේ මිනිසුන්ගේ ඉන්ද්‍රියන් වර්ධනය වෙන ඒවා විනාශ කරන මිනිසුන්ගේ වෘද්ධිය නසන කෙනෙක්ද කියලා අපි අහලා බලමු ඇත්තද කියලා මේක. දැන් මේ විදිහට මේ දෙදෙනා මේ සාකච්ඡාව සිද්ධ කරනකොට තථාගතයන් වහන්සේ ඈත ඉඳලා දිව කනින් දිව්‍යක් ඥාණයෙන් මේ දෙදෙනාගේ තියෙන සංවාදය අහගෙන ඉන්නවා. බලන්න අපිටත් කවුරු හරි කෙනෙක් ඈත ඉඳලා අපිට බයිනකොට අපට අහගෙන ඉන්න පුළුවන් නම් දිව කනින් කොච්චර වටිනවද නේ? දැන් තථාගතයන් වහන්සේට මේ විදිහට මේ දෝෂාරෝපණය කරපු එක ඈත ඉඳලා උන්වහන්සේ අහගෙන ඉන්නවා. තථාගතයන් වහන්සේ මේ ස්ථානෙට වැඩියා. අර පනවලා තිබිච්චි තෘණ ආසනේ ඇතිරිල්ලෙම තථාගතයන් වහන්සේ වැඩ වාසය කළා. බුදුරජාණන් වහන්සේ අහනවා මේ මම එnde ඉස්සර වෙලා ඔය දෙන්න මොනවද කතා කර කර හිටියේ, සාකච්ඡා කර කර හිටියේ. දැන් අර පරිබ්‍රාජකයාටයි මාගන්ධියටයි තේරුණා දැන් වැඩි අහුවෙලා තියෙන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ මේ දෙන්නගේ මේ සාකච්ඡාව අහගෙන හිටියා කියලා මේ දෙන්නට තේරුණා. දැන් මේක ප්‍රකාශ කරනකොටම තථාගතයන් වහන්සේ මේ කාරණේ පිළිබඳව එයාගේ විමසනකොටම පරිබ්‍රාජකයාගේ රෝමෝද්ගමනය ඇති වෙලා තිබෙනවා. ඇඟේ තිබිච්ච රෝමයන් කිසියම් ආකාරයක වෙනසකටපත් වෙලා තියෙනවා. ඇඟ විවුලලා තියෙනවා. එතකොට
බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මාගන්ධියට මාගන්ධිය දැන් ඉතින් මං එන්නේ ඉස්සරලා මට බැන්නනේ. මිනිසුන්ගේ උරුදියේ නසනවා, ඉන්ද්‍රියන් වර්ධනය වෙන එක නසනවා. මේ කාරණය ඇත්තද? මම මෙහෙම කෙනෙක්ද? අන්න තථාගතයන් වහන්සේ පින්නතුනි පැහැදිලි කරනවා මම එහෙම කෙනෙක් නෙමෙයි. කොහොමද තථාගතයන් වහන්සේ මේ කාරණය තමන් වහන්සේ සාධාරණීකරණය කරන්නේ? එහෙම නැත්නම් මේක එහෙම නෙමෙයි කියලා කොහොමද තථාගතයන් වහන්සේ ප්‍රකාශ කරන්නේ? චක්කුංචකෝ මාගන්ධී රූපාරාමං රූපරතං රූප සමුද්දිතං තං තථාගතස්ස දන්තං ගුත්තං රක්කිතං සංගුතං තස්සච සංවරාය ධම්මං දේසේති. මාගන්ධිය මේ ඇහැ තිබෙන්නේ රූපේ අරමුණු කරගෙන තිබෙන්නේ. ඇහැ තිබෙන්නේ රූපේ අරමුණු කරගෙන තිබෙන්නේ. ඇහැ තිබෙන්නේ රූපය ආරම්භණය කරගෙන තිබෙන්නේ. ඒ වගේම ඇස කියලා කියන්නේ රූපයේහි ඇලෙන ස්වභාවයක් තිබෙනවා. දැන් ඔබට උනත් මේ ස්ථානෙට ආපුවාම මේ වටපිටාවේ තිබෙන මේ සුන්දර පරිසරය, මේ වටපිටාවේ තිබෙන මේ ලස්සන තියෙන පුන් කලස් ලස්සනට ඇඳලා තියෙන මේ ඔක්කොම දැක්ක ගමන්ම මොකද වෙන්නේ? ඔබේ ඇහැ කියන එක එතෙන්ට යනවා. දැන් ඔබට සමහර වෙලාවට හිතෙන්නට පුළුවන්කම තිබෙනවා මෙතන උදේ ඉඳලා මට රැ වෙනකම්ම ඉඳගෙන ඉන්න පුළුවන් නම් එහෙම හිතෙනව නේද? වෙන තැනක ඉඳගෙන ඉන්නවට වඩා මෙතන ඉඳගෙන මේ වටපිටාවේ තියෙන මේ පරිසරයේ දිහා බල බල මේ රූප දිහා බල බල උදේ ඉඳලා රැ වෙනකන් ඉන්න තියෙනවනේ මම ඉන්නවා කියලා හිතනවා. අපේ ඇසට මේ රූපය පේනවා. ඒක තමයි ආරම්මණයේ බවට අරමුණක් බවට පත් වෙන්නේ. ඒ අරමුණ ලැබිච්ච ගමන්ම දැක්ක ගමන්ම ඒ රූපයට ඇලීමක් ඇති වෙනවා. එහෙම නැත්නම් බැඳීමක් ඇති වෙනවා. එහෙම නැත්නම් ඒ බැඳීමත් එක්ක මොකද වෙන්නේ? තෘෂ්ණාවක් කියන එකක් ගොඩ නැගෙනවා. ආසාවක් ගොඩ නැගෙනවා. උපාදානයක් අල්ලා ගැනීමක් සිද්ධ කරගන්නවා. දැන් මේ තියෙන රූප ටික ඔක්කොම ගෙදර අරන් ගිහිල්ලා ගහ Tamanගේ ගෙදර තියාගන්න තියනවා කියලාත් හිතෙනවා වෙලාවකට. මේ ලස්සන තියෙන රූප ටික ඔක්කොම අරගෙන ගිහිල්ලා මගේ නිවසේ තියාගන්න පුළුවන් නම් ඒත් හොඳයි නේද කියලා හිතෙනවා. රූපේ දැක්ක ගමන්ම ඒ රූපයට ඇලිලා ඊට පස්සේ ඒ තුල ක්‍රියාත්මක වෙලා ආසාවක් ගොඩ නැගිලා මේකේ ක්‍රමානුකූලව කිසියම් ක්‍රියාපද්ධතියක් සිද්ධ වෙනවා. දැන් එතකොට බුදුරජාණන් වහන්සේ පින්නතුනි පැහැදිලි කරනවා මම දැන් මේ කාරණේ පසුවට වැත්තන විස්තර කරලා දෙන්නම්. මාගන්ධිය මේ තථාගතයන් වහන්සේ කියලා කියන්නේ මේ රූපේ දැකලා රූපේ ඇලෙන්නේ නැතුව මේ දන්තං ගුත්තං මේව ඔක්කොම හොඳට দমনය කරගත්ත කෙනෙක්. ඇහැ කියන එක দমনය කරගත්ත කෙනෙක්. ඇස দমনය කරගෙන තිබෙනවා. ඒ නිසා ඇස দমনය කරගත්ත නිසා මගේ ඉන්ද්‍රියන් দমনය කරගෙන තියෙන්නේ. දර සූත්‍රයේ පැහැදිලි කරනවානේ මේ ඉන්ද්‍රියන් වර්ධනය කරන්න දෙන්නේ නැහැ කියලා. ඒක ඇත්ත කාරණේ. තථාගතයන් වහන්සේ කියනවා මේ ඉන්ද්‍රියන් වලට රූපේ පිළිබඳව රාගයක් ඇති කරගෙන වැඩෙන්න මම දෙන්නේ නැහැ. ඒක দমনය කරලා ඉවරයි. අවසන් කරලායි තියෙන්නේ. ඒක මම විතරක් නෙමෙයි. මම දැනගත්තා විතරක් නෙමෙයි. මගේ ඉන්න ශ්‍රාවකයන්ටත් මම කියලා දෙනවා. මගේ ශ්‍රාවකයන්ටත් මම සඳහන් කරනවා. එතකොට මම කොහොමද මේ උරුදිය නසන කෙනෙක් කියලා කියන්නේ? මම කොහොමද මිනිස්සුන්ගේ උරුදිය නසන කෙනෙක්, මගේ උරුදිය දියුණුව නසන කෙනෙක් කියලා ඔබ සඳහන් කරන්නේ කොහොමද? ඒක සාධාරණයිද? ඒක සාධාරණයක් ඇත්තේ නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා සෝතංචකෝ මාගන්ධිය. කන අපි හැම වෙලාවකම ආසයිනේ ශබ්ද අහන්න. අපේ කනට හැම වෙලාවකම මිහිරි ශබ්ද ලැබෙනවා නම් ඒ ලැබෙන මිහිරි ශබ්ද පිළිබඳව අපි කොච්චර කල්පනා කරනවද හිතනවද? තථාගතයන් වහන්සේ සඳහන් කරනවා මගේ කනට මිහිරි ශබ්ද තමයි ආරම්භණයක් බවට පත් වෙන්නේ, අරමුණක් බවට පත් වෙනවා. මම ඒක ඇලෙන්නේ නැහැ. මං දැන් ඔක්කොම මොකද කරන්නේ?
දමනය කරලායි තිබෙන්නේ. සියල්ලම දමනය කරලායි තිබෙන්නේ. මම මේ කාරණය මම දැනගත්තා පමණක් නෙමෙයි මගේ ශ්‍රාවකයන්ටත් මම කියලා දෙනවා. එතකොට කොහොමද ඔබ සඳහන් කරන්නේ මම කිසිම වැඩකට නැති මිනිස්සෙක් කියලා ඔබ කොහොමද සඳහන් කරන්නේ? ওই චෝදනා කිරීම සාධාරණද? මගේ දිව මම හොඳට දමනය කරගෙන තිබෙන්නේ. දිවට රසය කියන එක අරමුණු බවට පත් වෙනවා. ඒකට ඇලෙනවා. ඒ තුල දුවනවා. දිගින් දිගටම ගමන් කරනවා. නමුත් ඒක දැන් මොකද කරලා තියෙන්නේ? මම දමනය කරලායි තිබෙන්නේ. මගේ ශරීරයට සුඛාස්පර්ශය කියන එක, යහපත් ස්පර්ශය කියන එක මේක කවුරුත් ප්‍රාර්ථනා කරන දෙයක්, බලාපොරොත්තු වෙන දෙයක්. තමන්ගේ ශරීරයට හොඳ සුඛාස්පර්ශයක් ලැබෙන්න ඕන කියන කාරණේ. නමුත් මම ඒකට ඇලිලාද ඉන්නේ දැන්? මම ඒකට ඇලිලා නැහැ. මම මේක දමනය කරලායි තිබෙන්නේ. මගේ මනසට ලැබෙන ධර්ම කාරණා පිළිබඳව මම තේරුම් අරගෙන ධර්මය වඩා වර්ධනය කරලා මනසින් සියලුම දේවල් මම සංවර්ධනය කරලා තිබෙන්නේ. සංවර කරගෙන තිබෙන්නේ. තථාගතයන් වහන්සේ පින්නතුනේ මාගන්ධියට සඳහන් කරනවා මාගන්ධිය මෙන්න මේ විදියට මේ තථාගතයන් වහන්සේ ඇස කන නාසය දිව ශරීරය කියන මේ ඉන්ද්‍රියන් ටික සියල්ලම මොකද කරන්නේ? දමනය කරගෙනයි තිබෙන්නේ. මම දමනය කරගත්තා පමණක් නෙමෙයි මම ඒ කාරණේ අනිත් අයටත් කියලා දෙනවා. දැන් මෙතන පැහැදිලි කරන ධර්ම කාරණේ තමයි කාමච්ඡන්දය කියන එක. කාමච්ඡන්දය කියන එක. කාම ඡන්ද හොඳට තේරුම් ගන්න ඕන වචන දෙක. කාම ඡන්ද කාමය කියලා කියන්නේ කැමැත්ත. ඡන්ද කියලා කියන්නේ ඒත් කැමැත්ත. මේක සමාස වුණාම අපි කාමච්ඡන්ද කියන වචනේ අපි සකස් කරගන්නවා. එක සමාන පද දෙකක්. එක සමාන පද දෙකක් එකට එකහු වුණාම ඒකෙන් වැඩිපුර අර්ථයක් ජනනය වෙනවා. ඒකට කාමච්ඡන්ද කියලා කියපුවාම මොකද්ද වෙන්නේ? බලවත් කැමැත්ත. බලවත් කැමැත්ත. ඒ බලවත් කැමැත්ත ගොඩනැගින්නේ කොයි විදියටද? බලවත් කැමැත්ත ගොඩනැගින්නේ කොයි විදියටද? Tamanගේ ඇස පිනවන්ට, කන පිනවන්ට, නාසය පිනවන්ට, දිව පිනවන්ට, ශරීරය පිනවන්ට මේවනේ මේ ඉන්ද්‍රියන් ටික පිනවීම සඳහා තමයි ලෝකයේ ඉන්න මිනිස්සු උදේ ඉඳලා රැය වෙනකන් මහන්සි වෙන්නේ. වෙන මොනවටද මහන්සි වෙන්නේ? වෙන මොනවටද මහන්සි? මේක තෘෂ්ණාවක් කියන එක අපි දන්නවා. මේක ලෝභයක් කියන එක දන්නවා. අල්ලා ගැනීමක් කියන එකක් දන්නවා. මේක තණ්හා දාසෝ. ඔය ඇත්තෝ නිරන්තරයෙන්ම අහලා තියෙන වචනයක්. තෘෂ්ණාව නැමැති 16. දැන් තෘෂ්ණාව නැමැති 16. එතකොට තෘෂ්ණාව තමයි අපේ ස්වාමි පුරුෂයා. අපේ ස්වාමියා. අපි යාගේ 16ක් බවට පත් වෙලා ඉන්නේ. අපි යාගේ 16ක් බවට පත් වෙලා ඉන්නේ. නේ? තෘෂ්ණාව නැමැති ස්වාමියා කියනවා දැන් නිකන් ඉන්න එපා වැඩ කරපන් කියලා කියනවා. උදේ ඉඳලා හවස වෙනකන් කාර්යාලයක වැඩ කරන කෙනෙක් 5ට පහමාරෙන් වැඩ කරලා තව පැය දෙකකුත් අතිරික්ත කාලයක් වැඩ කරගත්තොත් තවත් කීයක් හරි හොයාගන්න පුළුවන් කියලා හිතෙනවා. එතකොට අර තෘෂ්ණාව නැමැති සාමියා අපිට කියනවා අපිව 16ක් බවට පත් කරගෙන 5ට නතර වෙන්න එපා. 7 වෙනකම් වැඩ කරපන්. එහෙම නැත්නම් රෑ 10 වෙනකම් වැඩ කරපන් කියලා කියනවා. මේ ඉවරයක් කරගන්න විදියක් නැහැනේ. එතකොට මේ තෘෂ්ණාව නැමැති මේ බැඳීම නැමැති මේ දෙයට ඇතිවෙන දේ තථාගතයන් වහන්සේ පෙන්නතුනේ මේ සූත්‍ර දේශනාව තුළදී සඳහන් කරන වචනයක් පරිලහ කියන වචනයක් සඳහන් කරනවා. පරිලහ. පරිලහ කියලා කියන්නේ මේක දැවිල්ලක්. දැවිල්ලක්. දැන් මේ පංච ඉන්ද්‍රයන් පිනවන්ට ගන්න මේ කාරණය අපි කාමච්ඡන්ද කියන වචනෙන් අපි හඳුනා ගැනීමක් සිද්ධ කළා. දැන් මේකට වචන ගොඩාක් පාවිච්චි කරනවා. යම් යම් වස්තුන් වලට තිබෙන ආසාව. රූපයක් දැක්කහම රූපෙට තිබෙන ආසාව. ශබ්දයක් අහන්න තියෙන ආසාව. ඒ වගේම
දිව පිනවන්න ඕන කියන ආසාව. ශරීරය පිනවන්න ඕන කියන ආසාව. මේක විවිධ ස්වරූපයෙන් මතුවෙනවා. මේ මතුවීම තථාගතයන් වහන්සේ පැහැදිලි කරනවා එකක් කාම ඡන්ද. අනිත් එක කාම තෘෂ්ණා. කාම පරිලහ මේක දැවිල්ලක් බවට පත් වෙනවා. කාම සෙනෙහ සෙනෙහසක් විදියටත් මේක උපදිනවා. ඊළඟට කාම මුච්චා මේක මුර්චා වෙනවා ඊළඟට සිහි විකල් තත්වයටපත් වෙනවා. සිහිය විකල් වෙච්ච තත්වයකටපත් වෙනවා. බලන්න මේ කාරණය ඔබට ඊටාත්ම සරල විදියට මම පැහැදිලි කරලා දෙන්නම්. දැන් මම ඔබට මුලින් සඳහන් කළා නේද මේ රූපය මේ තිබෙන්නා වූ මේ පුන් කලසක් තිබෙනවා මේ කණුවේ. ඔබට පේනවනේ මේ තියෙන ලස්සන බලන්න. දැන් මේ කෙනෙකුට මේ රූපය දැක්ක ගමන්ම අපිට මේකට ආසාවක් ඇති වෙනවා. අපේ ඇල්මක් ඇති වෙනවා. ඊළඟට අපි මොකද කරන්නේ? ඕක ගිහිල්ලා අල්ලත් බලනවා. ඊළඟට මේක gedara ගිහිල්ලා සමහර වෙලාවට අපි හිතනවා කල්පනා කරනවා. රූපයක් නම් තිබුණා ලස්සන රූපයක්. මේක ගේන්න තිබුණා නම් මොන හරි ක්‍රමයකින් කියලා අන්න කල්පනා කරනවා හිතනවා. මෙවැනිම රූපයක් වෙනත් ගෙදරක තිබුණොත් එහෙම කාගේ හරි තැනක ඊට පස්සේ මොකද වෙන්නේ? ඒකට ආසාවක් ඇති වෙන පමණක් නෙමෙයි ඊළඟට මොකද වෙන්නේ? දැන් මෙතන තියෙන ගෙනියන්න බෑනේ. වෙන තැනක තිබුණොත් එහෙම රූපයක් ඒකට ආසාවක් ඇති වෙනවා. ඒ ගැන කල්පනා කරනවා, හිතනවා. දැන් මේක පරිලහ කියලා කියන්නේ මේක දෙවිල්ලක් බවට පත් වෙනවා. හිත තුල පිච්චි තිබෙන ගින්දරක් බවට පත් වෙනවා. ඒතකොට මේ ඇඟ මොකද වෙන්නේ? සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. මානසික වශයෙන් ලොකු විපර්යාසයකටපත් වෙනවා. ශාරීරිය තුල තිබෙනා වූ යම් ආකාරයක රසායනික පද්ධතියක් තිබුණා නම් ඒක වෙනස් වෙනවා. මනස බලපෑම නිසා. ඊළඟට මේ වෙනත් තැනක තියෙනවා නම් අර මුච්චා කියලා කියපුවාම මේක මුර්චාවටපත් වෙලා මේක හිතනවා අරන් ගියා නම් හොඳයි කියලා හිතනවා. බලින් හරි. දැන් එතන පැහැදිලිවම සිතුවිලි දෙකක් හට ගන්නවා. ඒ සිතුවිලි දෙක තමයි ලෝභ සිතුවිල්ල සහ ඒ වගේම දේශ සිතුවිල්ලත් ඒ වගේම මෝහ සිතුවිල්ල. සිතුවිලි තුනම පහළ වෙනවා. ඒ කාමච්ඡන්ද කියන නීවරණ ධර්මය මේ විදිහට මතුවෙනකොට ලෝභයක් ඇති වෙනවා. ඊළසේ අපිට නැත්තම් වෙන කෙනෙක් ළඟ ඒ රූපය හෝ ඒ වස්තුව හෝ මොකක් හරි එකක් තියෙනකොට මට නෑනේ එයාට තියෙනවනේ කියලා දේශ සහගත සිතක් ඇති වෙනවා. ඊළඟ මෝහයටපත් වුණාට පස්සේ මොකද වෙන්නේ? ඒක බලහත්කාරයෙන් හරි අරගෙන යන්න හිතෙනවා. බලහත්කාරයෙන් හරි අරගෙන යන්න හිතෙනවා. දැන් තථාගතයන් වහන්සේ මේ මාගන්ධය පැහැදිලි කරනවා පින්වතුනි මේ සූත්‍රය තුළ ඊටාම දීර්ඝ සූත්‍රයක් මේක. මම මේක සංක්ෂිප්ත විදිහට සඳහන් කරන්නේ මේ පරිලහ කියන වචනය ගත්තම දැවිල්ලක් බවට පත් වෙන එක මේ කාරණේ. මේක දැවිල්ලක් බවට පත් වෙනවා. දැන් බලන්න කවුරු හරි තරුණියක් පිළිබඳව ඇල්මක් ඇති කරගත්තාම රූපයේ පිළිබඳව රාගයක් ඇති කරගන්නවා. සමහරවිට ඉස්සල්ලාම ඇති වෙන්නේ කොහොමද? කාම සෙනෙහසක් ඇති වෙන්නේ ඉස්සල්ලාම. යාට ආදරයක් ඇති වෙනවා. බැඳීමක් ඇති වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් මේ කාන්තාව එහෙම නැත්නම් මේ තරුණිය මට ගන්න ඕනේ කියන හැඟීම ඇති කරගන්නවා ඊළඟට. මේ ලෝභ සහගත සිතුවිල්ලක් කාමයේ පිළිබඳව බැල්මක් ඇල්මක් ඇති මේක ඊට පස්සේ මොකද වෙන්නේ? මේක කාම පරිලහ බවට පත් වෙනවා. දෙවිලක් බවට පත් වෙනවා. දැන් මේකේ අන්තිමේට සිහිය විකල් තත්ත්වයටපත් වෙනවා. කාම මුච්චා. මෙයා කොහොම හරි අරගෙන ඉන්න ඕන කියලා හිතනවා. දැන් අරගෙන ඉන්න බැරි වුණොත් එහෙම මොකද කරන්නේ? අර ලෝභ, දේශ, මෝහ කියන මූලාවිච්ච සිතුවිල්ල ආපු ගමන්න එක්කෝ බලහත්කාරයෙන් ගේන්න බැයි නම් එයා මරලා හරි දානවා. බලන්න දැන් මේකේ තුල තිබෙන මේ ගැඹුරු ස්වરૂපය. මේ ස්වභාවය ඔබට පැහැදිලි ඇති නේද? ඊටාම සරල විදිහට මම සඳහන් කළේ බුදුරජාණන් වහන්සේ මේ මාගන්ධියට පැහැදිලි කරනවා මාගන්ධිය මේ තථාගතයන් වහන්සේ කියලා කියන්නේ මේ විදිහට මේ තිබෙන ඉන්ද්‍රියන් සියල්ලම දමනය කරගත්ත කෙනෙක්. දමනය කරගත්ත පමණක් නෙමෙයි මම මෙහි තිබෙනා වූ යථා ස්වභාවය මේ චේතනාවන් මේ සිතුවිලි මේ කෙලෙස් මතුවෙන්නේ කොහොමද කියන එක පිළිබඳව ඒ සමුදය මතුවෙන ස්වરૂපය දැක්කා. ඒ වගේම පවතින ස්වરૂපය දැක්කා.
නිරුද්ධ වෙන ස්වરૂපය දැක්කා. මිනිස්යාට ඒ තුලින් ඇතිවෙන්නා වූ පීඩනය මොකක්ද කියන එක පිළිබඳව මම දැක්කා. ඒ කාරණේ මිනිස්යාට මිනිස්සුන්ට මම පැහැදිලි කරලා දෙනවා. එතකොට ඔබ කොහොමද සඳහන් කරන්නේ මම මේ අනුන්ගේ දියුණුව නසන කෙනෙක් කියලා? මගේ දියුණුව නසා ගන්න කෙනෙක් කියලා ඔබ සඳහන් කරන්නේ කොහොමද? මේ ඉන්ද්‍රියන් අර විදියට බලවත් විදියට වර්ධනය වීගෙන අනේක මේ වළක්වනවා කියලා කියන්නේ කොහොමද? දැන් බලන්න එතකොට තථාගතයන් වහන්සේ මෙතනදී මොනතරම් අපූර්ව විදියට මේ කාරණේ පැහැදිලි කරනවාද? දැන් මට මතක් වෙනවා අපි සූත්‍රයක් තිබෙන සංඝාරව කියලා සූත්‍රයක්. ඒ සංඝාරව සූත්‍රයේදී පැහැදිලි කරනවා තථාගතයන් වහන්සේ මේ විදිහට මේ මිනිස්යාගේ මනසට ඇතිවෙන මේ කාමච්ඡන්ද සිතුවිලි ටික පාට වැටිච්චි ජල භාජනයකට. දැන් කවුරු හරි කෙනෙක් මේ ජල කෝප්පයක් අරගෙන ඒ ජල කෝප්පයෙන් Tamanගේ මූණ බලා ගන්න ඕනේ කියලා හිතනවා. දැන් ඉස්සර කාලේ තිබිච්ච ක්‍රමයක් ඒක. ඒ කියන්නේ ජල භාජනයක් අරගත්තාම නිශ්චල වූ ජල භාජනයේ තුලින් Tamanගේ මූණ බලා ගන්නට පුළුවන්කම තිබෙනවා. නමුත් පාට වැටිච්චි ජල භාජනයක් තිබුණොත් එම් පාට වැටිච්චි ජල භාජනයක් කියලා කියන්නේ සමහරකට රතු පාට, නිල් පාට, කොළ පාට, මදටිය පාට නොයේක ආකාරයේ පාට වැටිච්චි ජල භාජනයක් තිබුණොත් ඒ ජල භාජනයෙන් Tamanගේ මූණ බලා ගන්න පුළුවන්ද? මූණ බලා ගන්නට පුළුවන්කමක් ඇත්තේ නැහැ. පංචකාම වස්තුන් වලට ඇලිච්චි සිතත් සංඝාරව සූත්‍රයේදී පැහැදිලි කරන ආකාරයට පංචකාම වස්තුන් වලට ඇලිච්ච සිතත් මුලා වෙච්ච සිතත් පරිලහ தත්වයට පත්වෙච්ච සිතත් කාම මුච්ඡා බවට පත්වෙච්ච සිතත් කාම සෙනෙහස බවට පත්වෙච්ච සිතත් අර පාට වැටිච්ච ජල භාජනය හා සමානයි. ඒකෙන් ඇතුළ බලන්න බෑ වගේ Tamanගේ ජීවිතයේ අභ්‍යන්තරයේ Tamanට පේන්නේ නැහැ, දකින්නේ නැහැ. තථාගත ලෞතර බුදුරජාණන් වහන්සේ මාගන්ධියට පින්නතුනි පැහැදිලි කරනවා අහං කෝපන මාගන්ධිය පුබ්බේ අනාර්ය භූතෝ සමානෝ පංචේ කාම ගුණෙහි. මාගන්ධිය ඔබ මේ විදිහට මට බැන්නට මම ගිහි කාලයේදී ඒ කියලා කියන්නේ මේ උතුම් වූ තථාගත සම්මා සම්බුද්ධ තත්වයට පත් වෙන්නට මත්තෙන් මම ගිහි කාල පරිච්ඡේදයේ තුලදී මට ප්‍රාසාදයන් තුනක් තිබුණා. මොකක්ද මේ ප්‍රාසාදයන් තුන? හේමන්ත ගිම්මහන වස්සාන සඳහා මහල් තුනක් තිබුණා. රම්ම්‍ය සුරම්‍ය සුබ විදිහට තිබුණා. මේ රම්ම්‍ය සුරම්‍ය සුබ කියන මේ මහා ප්‍රාසාදයන්ගේ උඩ ඉඳගෙන මම ඇතිතරම් පංචකාම සම්පත්තියෙන් භුක්ති විඳා. හැබැයි මේ පංචකාම සම්පත්තියෙන් භුක්ති විඳිනකොට මම දැක්ක මේ වගේ තිබෙන ආදීනව මොකක්ද කියන එක මම දැක්කා. මේවා ඔක්කොම නිස්සාර දේවල් විදිහට මම දැක්කා. මේවා සදාකාලික දේවල් නෙමෙයි. මේ ශරීරය කියන එක ක්‍රමානුකූලව වෙනස් වෙන ස්වરૂපය මනුෂ්‍යයාගේ ජීවිතේ අනිත්‍ය පැත්තට ගමන් කරන ස්වરૂපය මම දැක්කා. මේවා එකක්වත් සදාකාලම ස්ථිරසාර දේවල් නෙමෙයි. අපි යමක් කනකොට බොනකොට විනෝද වෙනකොට අපි සතුටකටපත් වෙනවනේ භෞතික දේවල් වලින්. ඒවා ඔක්කොම සදාකාලික දේවල්ද? නැහැ. ඒ සියල්ලම తాවකාලික දේවල්. ඒවා සියල්ලම తాවකාලික දේවල්. මේ පංච ඉන්ද්‍රියන් වලින් යුක්ත වූ මේ පංචස්කන්ධය මේ පංචස්කන්ධයට ඇති කරගන්නා වූ බැඳීම පංච උපාදානෙ අල්ලා ගැනීම මේක කොච්චර අල්ලාගත්තත් මේක අපිට අයිතිද? මේක අපිට අයිති නෑ. අපිට අයිති නම් අපේ කොණ්ඩේ සුදු වෙනවට අපි කැමතිද? සුදු වෙනවට අපි කැමති නෑ. එහෙනම් මට අයිති නෑ නේද? මේ ඇඟේ රැලි වැටෙනකොට අපි නම් තාම රැලි වැටලා නෑ. දැන් ඇඟේ රැලි වැටෙනකොට අපි ඔකට කොච්චර මහන්සි වෙනවද ඔය ඇත්තෝ? ඒක නැවත වතාවක් සකස් කර ගන්නට. කොච්චර මහන්සි වෙනවද? එහෙමනම් මේක මගේද? ශරීරය. මේ ශරීරය මගේද? මේ ශරීරය මගේ නෙමෙයි. එහෙමනම් මගේම නම් මේ ශරීරය මට ඕනේ විදිහට මේක තියෙන්න එපා. කවදාවත් පවතිනවද?
මේ ශරීරයට කොච්චර ලෙඩ හැදෙනවද? මේ ලෙඩ හැදෙනකොට අපි කොච්චර දුක් විඳිනවද? මේ ශරීරය මගේ නම් මට ඕන විදිහට තියෙනවා නම් මේකට ලෙඩ හැදෙන්නේ නැතුව තියාගන්න පුළුවන්. එහෙම බෑනේ. මේ ශරීරය මට අයිති නෑ. මේ අත මගේ. හැබැයි මගේත් නෙමෙයි. මේ අත මගේ. අපි එහෙම කියනවනේ. හැබැයි මේක මගේත් නෙමෙයි. නේ? මගේ නම් මට ඕන විදිහට තියෙන්න ඕනේ. නේ? දැන් සමහර අය මේ වයසක අය කියනවා මේ අත මේ බලන්නකෝ අත. මේක වැඩ කරන්නේ නෑනේ. මෙහෙම කියලා කියනවා. ඉතින් මේ අත එයාගේ නෙමෙයිනේ. මේ ශරීරය අපේ නෙමෙයිනේ. අපේ නම් අපිට ඕන විදිහට මේක ක්‍රියාත්මක වෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ මේ தත්ත්වය දැක්ක පින්නතුනි. මේ සූත්‍රයේ තුලදී වචනයක් පැහැදිලි කරනවා. මේ මිනිස්යාගේ මේ පංචස්කන්ධයට ඇතිවෙන මේ දුක මේක උලක්. දැන් අපි ගිහිල්ලා කටුවක් ලොකු උලක් හරි ගසලා තියෙනවා. ඒ උල උඩ ගිහිලා කෙනෙක් හිටවනවා. මේ උල ශරීරයට ක්‍රමානුකූලව ඇතුළට යනවා. සැපක්ද විඳින්නේ මේකේ? මේකේ සැපක් විඳින්නේ නැහැ. මේක දුකක්. මේක මනුෂ්‍යයාගේ ශාරීරික දුකක්. ඒ වගේ මේ පංචස්කන්ධය කියලා කියන්නේ එක්තරා ආකාරයකට උලක්. හැම වෙලාවෙම දුක් දෙනවා. හැම වෙලාවෙම දුක් දෙනවා. අනිත් පැත්තෙන් බලනකොට අර පංච ඉන්ද්‍රියන් පිනවන්න ඕනේ කියලා කොච්චරවත් මහන්සි වෙනවා. ඇයි මිනිස්සු දැන් ගොඩාක් හම්බ කරන දේවල් නේ ඔක්කොම කොච්චර තමන්ගේ දිව පිනවන්නනේ කොච්චරවත් මහන්සි වෙන්නේ. අද මේ හෝටලෙන් කාලා හිතෙනවා ලබන සතිය මීට වඩා ලොකු හෝටලයකින් කන්න තියෙනවා නම් හොඳයි කියලා හිතෙනවා. එතකොට දැන් ඒකට වැඩිපුර තව කීයක් හරි ඉතුරු කරන්න ඕනේ. ආයෙ මහන්සි වෙනවා. නේ? එතකොට මේ මහන්සි වීම මේ දුක මේ සංසාරයේ තුල තියෙන දෙයක්. මොනතරම් මහල් නිවාසවල හිටියත් මොනතරම් රජමැදුරවල හිටියත් ඔක්කොම මේ தත්ත්වයටපත් වෙන්නේ නැද්ද? පත් වෙනවා. ලෝකේ ඉන්න බලවත්ම රජවරු සිටවරු හිටපු අය දැන් ඉන්න අය එයාට පුළුවන්කමක් තිබෙනවද තමන්ගේ පංචස්කන්ධය උච්චර බලවත් නම් හතර වටේට මුරකායවල් දාගෙන පුළුවන් නේ තමන්ට ඒක ආරක්ෂා කරගන්න. මේ ශරීරයේ දි รา පත්වලා යන එක. කරන්න පුළුවන්ද? කරන්න බෑ. මේක කරන්න බැරි තත්ත්වයක්. අනේ මේ තිබෙන යථාර්ථය මේ තියෙන ස්වභාවය තථාගතයන් වහන්සේ පැහැදිලි කරන තේරෙන්නේ නැහැ මාගන්ධියට. මාගන්ධියට කියනවා මාගන්ධිය මේ තථාගතයන් වහන්සේ කියලා කියන්නේ ලෝකයේ තිබෙන සියලුම සැප සම්පත් භුක්ති විඳපු කෙනෙක්. හැබැයි මේ වගේ තිබෙන නිස්සාර ස්වરૂපේ මම දැක්කා. මේ නිස්සාර ස්වરૂපේ දැක්කා. මේ පංචකාම සම්පත්තීන්ට මේ තිබෙන ඇල්ම බැල්ම කියලා කියන්නේ මේක හරියට කුෂ්ඨ රෝගයක් හා සමානයි. උපමා කීපයක්ම තථාගතයන් වහන්සේ ගෙනහැර දක්වනවා. කුෂ්ඨ රෝගයක් හා සමානයි කියලා කියන්නේ දැන් කුෂ්ඨයක් තියෙන මිනිසයා ඒ කුෂ්ඨි කොච්චර හරි කසනකොට මොකද වෙන්නේ? ඒකෙන් తాවකාලික සනීපයක් ඇති වෙනවා. දදයක් තියෙන කෙනා කොච්චරවත් ඒක කකහ ඉන්න බලන්න. ඊළඟට මේ ගින්දරක් ගහලා ඒ ගින්දර තනට ගිහිල්ලා ඉවරලා ඒ කුෂ්ඨ රෝගේ මොකක් හරි තියෙනවා නම් ඒක අල්ලගෙන ඉන්න තියෙනවා නම් ඒකෙමුත් පොඩි සනසීමක් ගන්නට පුළුවන්කම තිබෙනවා. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ විදියට මේ පංචකාම සම්පත්තීන්ට නොයිකුත් දේවල් වලට ඇති වෙලා තිබෙන්නා වූ මේ ආසාව කියන ඒවා කුෂ්ඨ රෝගයක් හා සමානයි. ටිකක් කසන්න සනීපයි. ඊට පස්සේ ආයේ ඊට වඩා ඒක මතුවෙලා එනවා. දැන් නියපොත්තෙන් කසනකොට නියපොත්ත තුල තිබෙනා වූ විසත් එක මොකද වෙන්නේ ඒක? තව වැඩිපුර මතුවෙලා යනවා. දැන් එතකොට බුදුරජාණන් වහන්සේ මාගන්ධියට පින්නතුනි සඳහන් කරනවා ආරෝග්‍ය පරමාලාභා නිබ්බානං පරමං සුඛන්ති අට්ඨංගිකෝච මග්ගහනං කේමං අමත ගාමිනන්ති. මාගන්ධිය ආරෝග්‍ය පරමාලාභා නිරෝගීකම තමයි උතුම්ම ලාභය. හැබැයි මෙතනද නිරෝගීකම කියලා සඳහන් කරන්නේ මොකක්ද? අර පංචකාම සම්පත්තීන් වලින් තිබෙන්නා වූ ඈත්වීම. පංචකාම සම්පත්තීන් වලින් ඈත් වුණාට පස්සේ පුජ්‍යලයට ඒ තුලින් මානසික සුවයක් තිබෙනවා. නැතුව අපි අර නිකන් සාමාන්‍යයෙන් අර ආරෝග්‍ය පරමාලාභා කියන එක නෙමෙයි මෙතන අර්ථකථනය කරන්නේ. ඊට වඩා ගැඹුරු දෙයක් අර්ථකථනය කරන්නේ. අර පංචකාම සම්පත්තීන් වලට තිබෙන ආසාව අයින් කරලා දැම්මට පස්සේ ඒ තුලින් Tamanට ලැබෙන ලාභය. මොකද ඒක නැතුව මහ දුකක් නෙමෙයි.
අපි දන්නවා මේ දුකින් මේ ලාභය ලබා ගත්තොත් එයාට යන්නට පුළුවන්කම තිබෙනවා කොහටද? නිර්වාණයට. ඒ ලාභය ලබා ගත්ත කෙනාට නිර්වාණය බොහොම ළඟයි. ඒ නිර්වාණයට යන්න තියෙන මාර්ගයේ විදිහට තථාගතයන් වහන්සේ පැහැදිලි කරනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා. දැන් හොඳ වැඩේ තිබෙන්නේ මාගන්ධියා මේක අහපුවාම මාගන්ධියත් කියනවා ආරෝග්‍ය පරමාලාභා නිබ්බානම් පරමංසුකාන්ති. ඔව් ගෞතමය. මේ නිරෝගිකම උතුම්ම ලාභයලු. ඒක අපේ ආචාර ප්‍රාචාර ඔක්කොම ටික කියලා තියෙනවා. ඒ කියන්නේ මාගන්ධියාගයත් කියලා තියෙනවලු. බුදුරජාණන් වහන්සේ මාගන්ධියෙන් අහනවා මාගන්ධිය ඔය ආරෝග්‍ය පරමාලාභා කියලා කියප එක ඔය මං කියප එකයි ඒ කට්ටිය කියන එකයි අතර ලොකු වෙනසක් තියෙනවානේ. මම කියන්නේ වෙනත් අර්ථයකින් කියන්නේ. මාගන්ධයට ඒ වෙලාවේදී ලොකු ලැජ්ජාවක් ඇති වෙනවා. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මාගන්ධය මේක හරියට මේ වැරදි මතයක් ඔබට දීලා තියෙන එකක්. ඒ වැරදි මතේ කොයි වගේද කියලා කිව්වොත් එහෙම S2 අන්ධ විච්ච මිනිස්සෙකුට දෙනවා මොකක්ද? රෙදි කැබැල්ලක්. S2 අන්ධ විච්ච මිනිස්සෙකුට රෙදි කැබැල්ලක් දෙනවා. ඒ රෙදි කැබැල්ල තමයි මෙන්න මේක ඊටාත්ම හොඳ සියුම් රෙදි කැබැල්ලක්. මේකෙන් හොඳට ඇඟ පිහදා ගන්නට මේක ඊටාත්ම පිරිසුදුයි කියලා දෙනවා. හැබැයි රෙදි කැබැල්ල දැලි කුණු තැවිරිච්චි අතටවත් ගන්න බැරිච්ච එක. අන්ධ මනුස්සයර මේක මොකුත් තේරෙන්නේ නැහනේ. මේක ඉතින් හැමදාම අරගෙන මොකද කරන්නේ? මොන පිහදා ගන්නවා. ඒ වගේ ඔබට මේ අන්ධ විච්ච මනසකට තමයි ওই ආරෝග්‍ය පරමාලාභා කියලා දීලා තියෙන්නේ. මේකේ දැලිද කුණුද මොනවද කියන එකක්වත් තේරෙනවද? එකක්වත් තේරුම් ගන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ නිසා මේ නිරෝගිකම කියන මේ තුලින් අර්ථකථනය කරන දේ මාගන්ධිය හොඳට තේරුම් ගන්නට. තේරුම් ගතට පස්සේ ඔබට පුළුවන්කම තිබෙනවා ඇස් අරගත්ත මිනිස්සෙක් විදියට මේ ලෝකේ දිහා බලන්නට පුළුවන්කම තිබෙනවා. පින්වත්නි මේ සූත්‍ර දේශනාව ඊ타ත්ම දීර්ඝ සූත්‍ර දේශනාවක්. ඉතින් මම උත්සාහ කළේ මේ ඔබට ලැබිලා තිබෙන අපට ලැබිලා තියෙන මේ කාල පරිච්ඡේදය තුළදී මේ කාරණේ පිළිබඳව කිසියම් ආකාරයක පැහැදිලි කිරීමක් කරලා දෙන්න උත්සාහයක් පමණයි ගත්තේ. මේ සූත්‍රයේ නම මොකක්ද? මාගන්ධිය සූත්‍රය. හොඳයි එහෙමනම් අදත් මේ වෙලාවේදී මේ උතුම් වූ වටිනා වූ ධර්ම දේශනාව සඳහා තම සදැහැති ධර්ම දායකත්වයේ ලබා දෙන්නේ කොළඹ 5 අංක 77 WA සිල්වා මාවතී පදිංචි චන්ද්‍රානි කරුණාරත්න මහත්මිය ඇතුළු දූ දරුවන් සහ ඥාතීන් හිතවතුන් විසින් මේ සඳහන් කරලා තිබෙනවා WM කරුණාරත්න මහත්මයා සම්පුරුෂයාගේ පියතුමා මිය ගිය අයට පින් දෙන්නටි කියලා. ඒ වගේම දෙපාර්ශ්වයේ මියගිය දෙමව්පිය ගුරුවරු හා ඥාති මිත්‍රාදීන්ටත් බුදුසසුනේ සේවයේ සඳහා කැප වූ මහා සංඝරත්නයටත් රට දැය වෙනුවෙන් Tamanගේ දිවි කුසුම කැප කරපු වීරෝදාර රණවිරුවන්ටත් පින් අනුමෝදන් කරන්නට කියලා මතක් කරලා තිබෙනවා. මේ නම් සඳහන් කරපු මේ මිය ගිහිලා ඉන්න ඒ සියලු දෙනාටත් ඒ ස්වාමින් වහන්සේලාටත් මේ පුණ්‍ය ශක්තිය බලෙන් ඒ හැම දිනාටම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන උතුම් නිවෙනින් සැනසීම ලැබේවා කියලා මේ වෙලාවේදී අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ධර්ම දේශනාව සඳහා වැඩම කළ ස්වාමින් වහන්සේ මටත් ආශිර්වාද කරන්නයි කියලා ප්‍රාර්ථනා කරනවා. ඔය ඇත්ත තමයි ආශිර්වාද කරන්න ඕනේ. ඒ නිසා ඒ ධර්ම දේශනාව පැවැත්වූ මටත් ඒ වගේම බෞද්ධ නාලිකාවේ සභාපති අති ගෞරවහාර අපේ දරණාගම කුසල ධම්ම නායක මහිපණන් වහන්සේ ඇතුළු ඒ කාර්ය මණ්ඩලයටත් ධර්ම ශ්‍රවණී සඳහා පැමිණි ඔබ හැම දිනාටමත් ඒ වගේම බෞද්ධ රූපහානි නාලිකාව ඔස්සේ මේ විකාශන වෙන මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන ලංකාවාසී ලෝකවාසී හැම දිනාටමත් සෙත් පැතීමට මේ වෙලාවේදී සිහිපත් කරනවා. පින්වත් මේ සිද්ධ කරගත්ත සීල පුණ්‍ය ශක්තිය බලයෙන් ඔබ හැම දිනාගේම ජීවිතවලට මේ පුණ්‍ය ශක්තිය ආශිර්වාදයක් බවට පත් වේවා. ඔබගේ ජීවිතයට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. දලදා වහන්සේගේ පිට ආශිර්වාද ලැබේවා. ජයසිරි මහඳුරන් වහන්සේගේ පිට ආශිර්වාද ලැබේවා. ආරෝග්‍ය පරමාලාභා ඔබට නිරෝගී සුවයම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දෙවියන් සහිත අපි හැමදෙනාටමත් මේ පුණ්‍ය ශක්තිය බලයෙන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන උතුම් වූ නිවෙනින් සැනසීම ලැබේවායි කියලා අපි ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා ච බුම්මට්ටා දේවා නාග මහින්దికා
පුඤ්ඤම් තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහින්దికා පුඤ්ඤම් තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. අද දවසේදී ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයන්න් වහන්සේ වන මාතලේ විහාරපාරේ ශ්‍රී විද්‍යානන්ද මහපිරිවෙන් විහාරාධිකාරී රජරට විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය පූජ්‍යපාද ඔලගංවත්තේ චන්දසිරි ස්වාමීන්ද්‍රයන් වහන්සේට තවත් চিරාත් කාලයක් මේ සසුන් කෙත ධර්මයෙන් පෝෂණය කරන්නට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී සුව සම්පන්නිය ලැබේවායි අපි සියලු දෙනාම එක්ව සාදුනාදයක් පවත්වා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඒත් සමගින් බෞද්ධ ආරෝපවාහිනිය ඔබ වෙත ගෙන දායකත්ව ධර්ම දේශනය මෙතකින් නිමාවට පත්වනවා. පින්වත් ඔබ සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.